හොඳයි. මේ පාඩමෙන් සාකච්ඡා කරන්න යන්නේ අපේ විෂය නිර්දේශයේ නම් වන එකකයේ සුද්ධ ජීව විද්‍යාව. හරි. මුලින්ම මාතෘකාවක් තියෙනවා සුද්ධ ජීවීන්ගේ ස්වභාවය. අපි ඉස්සෙල්ලාම බලමු සුද්ධ ජීවීන් කියන්නේ කවුද? මොකක්ද සුද්ධ ජීවීන්ගේ අර්ථකථනය නිර්වචනය? සරලව කිව්වොත් මෙන්න මෙහෙමයි. ඒකයික ජීවියෙකු ලෙස පියවි ඇසින් නිරීක්ෂණය කරන්න බැරි ජීවීන් අපි හඳුන්වනවා සුද්ධ ජීවී. මොන වචනයක් ආවා මුලින්ම ඒකයික ජීවියෙකු ලෙස. ඒ කියන්නේ මොකද්ද? තනි ජීවියෙක් විදිහට. තනි ජීවියෙක් විදිහට අපේ පියවියෙන් නිරීක්ෂණය කරන්න බැයි නම් අපි හඳුන්වනවා සුද්ධ ජීවීන් කියලා. මම එක පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙහෙමයි. සරල උදාහරණයක් ගන්න ඔයාලා පාක් කෑල්ලක් මත පුස් ටිකක් හදන්න. අපේ හැට පේන්නේ නැද්ද? පියවියට පේන්නේ නැද්ද? පියවියට පේනවා. එහෙනම් ඒ පුස් කියන්නේ දිලීරනේ සුද්ධ ජීවීන් නෙමෙයිද? සුද්ධ ජීවීන් තමයි. හේතුව තමයි ඒ පාක් කෑල්ල මත අතිවිශාල සංඛ්‍යාවකින් හැදිලා. අතිවිශාල සංඛ්‍යාවකින් පැතිරිලා වැඩිලා. ඒ හින්දා අපේ පියවියට පේනවා. නමුත් තනි ජීවියෙක් විදියට වෙන් කරලා ගත්තා නම් පියවියට පේන්නේ නැහැ. එහෙනම් මේක මුලින්ම කියනවා බලන්න ඔයාලගේ අතේ සම්පත් පොත තියෙන්න ඕනේ. ඔයාලා ඒකේ අවශ්‍ය දේවල් highlight කරගන්න, සටහන් කරගන්න. මේක මුලින්ම කියනවා ඒකෙක ලෙස පැහැදිලිව පියවියසකින් නිරීක්ෂණය කළ නොහැකි හෝ දුෂ්සාධාර නොමැතිව නොපෙනෙන කුඩා ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සුද්ධ ජීව විද්‍යාව ලෙස හැඳින්වේ. මම ඔයාලට මුලින්ම පැහැදිලි කළා සුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා. අන්නේ කියන සුද්ධ ජීවීන් පිළිබඳව හදාරන එක, ඉගෙන ගන්න එක, අධ්‍යයනය කරන එක තමයි එන සුද්ධ ජීව විද්‍යාව. මේ පාඩමෙන් කතා කරන්නේ ඒකයි. ඔන්න ඊළඟට කියනවා කවුද ප්‍රධාන වශයෙන් සුද්ධ ජීවීන් කියන්නේ? ඔන්න කවුද ප්‍රධාන වශයෙන් සුද්ධ ජීවීන් කියන්නේ? බැක්ටීරියා, ආකියා, සයනොබැක්ටීරියා, දිලීර, ප්‍රොටිස්ටා. අතක තියාගන්න වෙනක් ටික. බැක්ටීරියා, ආකියා අපි දන්නවා අපි කතා කරන දෙවනි අධිරාජධානී. සයනොබැක්ටීරියා වරන් තුල දාලා තියෙනවා නීල හරිත ඇල්ගී. මම ඔයාලට කියලා දෙනවා. ඉස්සර වැරදිලා භාවිතා කරපු නමක් නමුත් අදටත් ඔක භාවිතා කරනවා නීල හරිත ඇල්ගී. නිල් කොළ පැහැති ඇල්ගී කියන එක සයනොබැක්ටීරියා වල කියන තවත් නමක්. ඊළඟට දිලීර, ඊළඟට ප්‍රොටිස්ටා. ඒ නම් ටික වලට හුරුයි. මෙන්න ඊළඟට තව විශේෂ කාණ්ඩ කීපයක් තියෙනවා. මේක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මයිකෝප්ලාස්මා, ෆයිටෝප්ලාස්මා යන මොලිකියුල්යන්ද මම පැහැදිලි කරන්නම් හොඳට මේ වචන ඉදිරියේදී. මයිකෝප්ලාස්මා ඒ වචන වල පොඩි තේරුමක් තියෙනවා. අපිට ගන්න දෙයක් තියෙනවා. ෆයිටෝප්ලාස්මා යන මොලිකියුල්යන්ද වෛරස්, වෛරොයිඩ්, ප්‍රියෝන, ඕමය සියලු දෙනාම සුද්ධ ජීවී. ඉදිරියේදී මේ ටික පැහැදිලි කරනවා. ඊළඟ මාතෘකාව තමයි සුද්ධ ජීවීන්ගේ අන්වීක්ෂීය ස්වභාවය. සුද්ධ ජීවීන්ගේ අන්වීක්ෂීය ස්වභාවය. සාමාන්‍යයෙන් සුද්ධ ජීවී විශාලත්වයේ මිලිමීටර් 0.1කට වඩා කුඩා නිසා පියවියසින් නිරීක්ෂණය කළ නොහැකිය. එබැවින් අන්වීක්ෂයකින් නිරීක්ෂණය කළ යුතු වේ. මොකක්ද මේ කියන මිලිමීටර් 0.1 කතාව? මොකක්ද මේ අගේ? ඔයාලට මතක් වෙන්න ඕනේ අන්වීක්ෂක කතා කරද්දී මෙන්න මේ මිලිමීටර් 0.1 අපි සඳහන් කරනවා. මොකද මේ තමයි අපේ පියවියසේ විභේදන බලය. අපේ පියවියසේ විභේදන බලය එන අපේ පියවියසේ විභේදන බලයට වඩා කුඩා ජීවී පියවියට පේන විදියක් නැහැ. හරිද? සුද්ධ ජීවීන් හා ඔවුන්ගේ ව්‍යුහමය සංඝටකවල මිනුම් ලබා ගන්නේ මයික්‍රෝමීටර් සහ නැනෝමීටර් වල හොඳටම දන්න දෙකක්. මේ කාර්යයට සඳහන් කරන්න නැහැ. මීටරයකින් 10 වෙන 6ක් මයික්‍රෝමීටර වෙනවා. මීටරයකින් 10 වෙන 9ක් නැනෝමීටර වෙනවා.
සමහර සුද්ධ ජීවීන් අනිකුත් සුද්ධ ජීවීන්ට වඩා විශාල බැවින් වඩා පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. මම කිව්වා ඉදිරියේදී සුද්ධ ජීවී කාණ්ඩ ටික අපි පැහැදිලි කරනවා. අනිතෝට වලට තේරෙයි මේ සුද්ධ ජීවී කාණ්ඩ වල විශාලත්ව වල අඩු වැඩි බව. ඔන්න ඊළඟ මාතෘකාවක් තියෙනවා සුද්ධ ජීවීන්ගේ සාර්වත්‍රික ස්වභාවය. මොකක්ද මේ? බලමු. මොවුහු පෘථුවිය මත සාර්වත්‍රික වේ. එහෙනම් මේ පළවෙනි වාක්‍යෙම කියන්නේ මෙයාලා පෘථුවියේ හැමතැනම පැතිරලා තියෙනවා. සාර්වත්‍රිකයි. ජලය, වාතය, පස හා ජීවීන්ගේ බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨවල මොවුන් හමු වෙති. ජලයේ ඉන්නවා, වාතයේ ඉන්නවා, පසේ ඉන්නවා. ජීවීන්ගේ බාහිර ඉන්නවා, ජීවී දේහවල අභ්‍යන්තරේ ඉන්නවා. සාගර හා මිරිදිය ජලාශවල ආහාර දාන පදනම් යත්තේ සාගර හා මිරිදිය සුද්ධ ජීවී මතය. මේ කියන්නේ උඩ ජලජ පරිසර. සාගරයේ වේවා, මිරිදිය වේවා, මෙන්න මේ ජලාශවල ජලජ පරිසරවල ආහාර දාමවල පළවෙනි පුරුක ආහාර දාම පදනම් වෙලා තියෙන්නේ සුද්ධ ජීවී මත. ඊළඟට සමහර ප්‍රභා සංශ්ලේෂී වන අතර මොවුහු ජලජ පරිසරවල ප්‍රාථමික නිෂ්පාදනය වෙති. අර කතාවම තමයි හරිද? සමහර ප්‍රභා සංශ්ලේෂී ඒ කියන්නේ යාළ තනියම ආහාර විපදවා ගන්න පුළුවන්. එහෙනම් යාළ ජලජ පරිසරවල ප්‍රාථමික නිෂ්පාදකයෝ වෙනවා. ඊළඟට කියනවා පස්ස ජලය, වාතය සහ ජීවීන් අතර රසායනික මූලද්‍රව්‍ය චක්‍රීකරණය පසේ සිට සුද්ධ ජීවීන් ආධාර වේ. ජලය වෙන්න පුළුවන්, පසේ වෙන්න පුළුවන්, වාතය වෙන්න පුළුවන්. ජීවීන් අතර රසායනික මූලද්‍රව්‍ය චක්‍රීකරණය සඳහා මේ සුද්ධ ජීවීන් ආධාර වෙනවා. අපි ඉස්සරහට කතා කරනවා කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය ආදිය. එතකොට මේක තව තවත් පැහැදිලි වෙයි. ජෛව එයරසෝල ආකාරයෙන් වායු ගෝලයේ අවලම්බිත වැටි සුද්ධ ජීවීන්ට වායු ධාරාස්යෙන් දිගදුරක් ගමන් කර අවක්ෂේප වීමට අවස්ථාව ලැබෙනවා. මේ වායු ගෝලයේ අපි එහෙට වෙන්නේ කුඩා විදිති විදිහට මෙන්න මේ සුද්ධ ජීවීන් ගහනවා. එතකොට එයාලට වායු ගෝලයේ ඔස්සේ සැලකිය යුතු දුරක් ගමන් කරලා තැම්පත් වෙන තැනක තැම්පත් වෙන්න පුළුවන්. හරිද? ඊළඟට ව්‍යාධිජනක ජෛව එයරසෝල රෝග ව්‍යාප්තිය සඳහා අවස්ථාව ඇති කරයි. අර විදිහට අර වායු ගෝලයේ සංසරණය වෙන්න පුළුවන් ජෛව එයරසෝල එයාලගේ රෝග ජනනය කර ව්‍යාධිජනක අමයාලට පුළුවන් කියන රෝග පතුරුවන් ව්‍යාප්ත කරන්න. ඊළඟට කියනවා ශාක සතුන් හා මිනිසුන් ආශ්‍රිත සුද්ධ ජීවීන්ගේ සුළු ප්‍රමාණයක් පමණ ව්‍යාධිජනක වේ. ශාක සතුන් හා මිනිසුන් ආශ්‍රිත සුද්ධ ජීවීන්ගේ සුළු ප්‍රමාණයක් පමණ ව්‍යාධිජනක වේ. ඒ කියන්නේ අතිවිශාල සංඛ්‍යාවලින් හිටියට ඒ සියල්ල රෝග ඇති කරන්නේ නැහැ. ව්‍යාධිජනක වෙන්නේ නැහැ. ඔවුන්ගේ බහුතරය වාසිදායක හෝ හානිකර නොවේති. මොකද ඒ කියන්නේ? මෙයාලගේ බහුතරය වැඩි පිරිසක් වාසිදායකත් නැහැ, හානියකුත් නැහැ. වාසියකුත් නැහැ, පාඩුවකුත් නැහැ. අපි අර කියන්නේ මෙලෝ රහක් නැහැ. ඊළඟට කියනවා කෙනෙකුත් සියලු වෛරස් ඔවුන් සම්බන්ධ වී පවතින ජීවීන්ට හානිකර වේ. වෛරස් ගැන කතා කරමු. වෛරස් අපි කියනවා අනිවාර්ය අන්තපරපෝෂී. ඒ වචනේ පසුබැලි ගන්න. ඊළඟට සමහර සුද්ධ ජීවීහු අනෙකුත් ජීවීන්ට මාරාන්තික හෝ ජීවත් වීමට නුසුදුසු ආන්ත්‍රික පරිසරවල වාසය කරයි. සමහර සුද්ධ ජීවීන් විශේෂ කාණ්ඩයක් ඉන්නවා අනෙකුත් ජීවීන්ට ජීවත් වෙන්න බැරි. මාරාන්තික ඒ වගේ පරිසරවල පවා මෙන්න මේ සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. එවැනි සුද්ධ ජීවීහු ආන්තකාමී ලෙස හඳුන්වනු ලැබෙනවා. එයාලා අර ආන්ත්‍රික පරිසරවලට කැමතියි. මොවුහු පෘථිවි කබල තුළ ඉහළ පීඩන සහිත ගැඹුරු මුහුද උච්ච ආම්ලික සහ උච්ච බාෂ්මික තත්ත්ව ජලතාප මංකඩ විවර අපි කතා කරලා තියෙනවා ජලතාප මංකඩ විවර කියන වචනය ඩයිවර්සිටි පාඩමේ ජෛව විවිධත්වයේ පාඩමේ ඊළඟ මිදුණු මුහුදු ජලය සහ නිර්වායු තත්ත්ව
ස්ථාන වල හමු වෙදී ආත්මකාමී ඕන් වර්ධනය වන තත්ත්වවල අනුරූප වර්ගීකරණය කරනු ලැබේ. අපි බැක්ටීරියාවේ විශේෂයෙන් මේ වර්ගීකරණය කතා කරනවා. මෙන්න පොඩි වගුවක් දාලා තියෙනවා අපිට ආන්තකාමී සුද්ධ ජීවී ආකාර. ආන්තකාමී සුද්ධ ජීවී ආකාර බලන්න. සුද්ධ ජීවී ආකාරය පැවතිය හැකි ආන්තික තත්ත්වය. ඔන්න පළවෙනි අපි ඉතලා මේ පැත්ත බලමු. පැවතිය හැකි ආන්තික තත්ත්වය තමයි ඉහළ උෂ්ණත්වය. ඉහළ උෂ්ණත්වය මෙන්න මේ ඉහළ උෂ්ණත්වවල ඉන්නවා නම් එයාලා අපි හඳුන්වනවා තාපකාමී. වැඩි උෂ්ණත්වයට කැමති. ඊළඟට පහත් උෂ්ණත්වවල පහත් උෂ්ණත්වවල ඉන්නවා නම් ශීතකාමී. අඩු උෂ්ණත්වවල ඉන්නවා නම් සීතලට කැමති. ඊළඟට ආම්ලික pH තත්ත්ව අම්ලකාමී. වැඩි ආම්ලිකතාවයට කැමති නම් අම්ලකාමී. ඊළඟට බාෂ්මික pH තත්ත්ව එයාලා හඳුන්වනවා එක්කෝ වෂ්ම නැත්නම් ශාරකාමී. ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් අවශ්‍ය වෙයි. ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් එන ලවණකාමී. ඊළඟ අන්තිම පිළිස් තමයි අධික පීඩන තත්ත්වවලට කැමති. එනනම් එයාලා පීඩකාමී. ඔන්න බබෝ එක සැරයක් මතක තියාගන්න. සමහරු ආන්ත්‍රික පරිසරවල ආන්ත්‍රික තත්ත්ව එකකට වඩා අඩුවක් වේ. මොනවද පොඩි විශේෂයක්? සමහර ආන්ත්‍රික පරිසරවල දැන් මේ වගුවේ සඳහන් විදිහට අපි විශේෂ පරිසරයක් සැලකුවොත් ඒතර ඒකාන්තික තත්ත්වයක් විතරක් නෙමෙයි. සමහර ආන්ත්‍රික තත්ත්ව කිහිපයක් තියෙන්න පුළුවන්. මොන උදාහරණයක් බොහෝ උණුදිය උල්පත් ස්වභාවයේ ආම්ලික හෝ පාෂ්මික වේ. උණුදිය උල්පතක් ගත්තාම එකක් තමයි උෂ්ණත්වය වැඩි. අනික තමයි ආම්ලික හෝ පාෂ්මික වෙනවා. ඊළඟට ගැඹුරු මුහුද සීතල හා අධික පීඩන වලින් යුක්ත වේ. ගැඹුරු මුහුද ගත්තාම සීතල තත්ත්වෙත් වෙන්න පුළුවන්, උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්, අධික පීඩන වලින් යුක්ත වෙන්න පුළුවන්. මෙවැනි පරිසරවල ජීවත් වන සුද්ධ ජීවී ආන්ත්‍රික තත්ත්ව එකකට වඩා වැඩි ගණනක ජීවත් වීමට අනුවර්ධනය වී ඇත. අයත් අපි වගුවේ සඳහන් කළා වගේ ආන්ත්‍රික පරිසර එකකට මේ ඊතර තත්ත්ව කිහිපයක ජීවත් වෙන්න හුරු වෙලා තියෙනවා. ඊළඟ ජීවීන්ගේ අධික වර්ධන වේගය. මේ මූලික ටිකක් සාකච්ඡා කරන්න ඒක මේ ටික අපි මේ විදිහට සාකච්ඡා කරගෙන යනවා. ජීවීන්ගේ අධික වර්ධන වේගය. ජීවීන්ගේ වර්ධන වේගය හා ප්‍රජනක වේගය ඉහළයි. සුද්ධ ජීවීන්ගේ වර්ධන වේගය හා ප්‍රජනක වේගය ඉහළය. ඕම් ප්‍රමාණයෙන් කුඩා නිසා ඉහළ පෘෂ්ඨ වර්ගඵලවල ඉහළ පෘෂ්ඨික වර්ගඵල පරිමාණ අනුපාතය සහිතයි. අන්න විශේෂ දෙයක්. මොකද්ද මේ පෘෂ්ඨික වර්ගඵල පරිමාණ අනුපාතය කියලා කියන්නේ? පෘෂ්ඨික වර්ගඵල පරිමාණ අනුපාතය මේක සංකේත වලින් දැම්මොත් මෙහෙමයි. වර්ගඵලය කියන්නේ වර්ගඵලය a නම් a බෙදීම b පරිමාණ b. එහෙනම් මොකද කියන්නේ? වර්ගඵලයේ බෙදීම පරිමාණ a බෙදීම b. මෙන්න මේ කියන අනුපාතය සුද්ධ ජීවීන්ගේ වෙන්නේ. මේ කියන අනුපාතය සුද්ධ ජීවීන්ගේ ඉහළයි. මින් අදහස් කරන්නේ බාහිර පරිසරය හරහා ද්‍රව්‍ය හුවමාරු සඳහා විශාල පෘෂ්ඨ වර්ගඵලයක් ඇතිවෙනවා. මෙන්න මේකේ අදහස තමයි කරන පරිමාවට වඩා මේ ජීවීන්ගේ වර්ගඵලය වැඩි. බාහිර පරිසරයත් එක්ක ද්‍රව්‍ය හුවමාරු කරන්න තියෙන වර්ගඵලය වැඩි. එහි ප්‍රතිඵලයක් ලෙස සෛලය තුලට ද්‍රව්‍ය ගලා යාම හා අපද්‍රව්‍ය පිටතට ගලා යාම වේගවත් වී පරිවෘත්තීය වේගය වැඩි වෙයි. එබැවින් සාමාන්‍ය ජනන කාලය ගහණය දෙගුණ වීමට ගත වෙන කාලය තමයි අපි කියන්නේ ජනන කාලයේ සාපේක්ෂ වශයෙන් අඩුයි. ඒ කියන්නේ කිසියම් තැනකින් ගහණය අපි හිතමු
සුද්ධ ජීවි එතන සෛල 1000ක් තියෙනවා කියලා. සමහරවිට විනාඩි කිහිපයකින් ඒක 2000 වෙනවා. සමහර සුද්ධ ජීවි සමහර බැක්ටීරියා විශේෂ තියෙනවා. මෙයාලගේ මේ කියන ජනන කාලේ විනාඩි 20යි. එතකොට විනාඩි 20කින් අර හිටිය 1000 2000 වුණා. තව විනාඩි 20කින් 4000 වුණා. තව විනාඩි 20කින් 8000 වුණා. ආන් මේ වගේ අධික වර්ධන වේගයක් තියෙනවා කියලා කියන්නේ. අනේ ඊළඟට සුද්ධ ජීවීන්ගේ රූපීය පෝෂණය සහ කායික විවිධත්වය. අපි එන මේක සාකච්ඡා කරමු. සුද්ධ ජීවීන්ට විවිධ රූපීය ආකාර ඇත. බැක්ටීරියා ඔවුන්ගේ හැඩේ විවිධත්වයක් සහිත බෞද්ධ මූලික හැඩාකාර තුනක් ඇත. මම මේ කොටස අතහැරලා යන්නම්. බැක්ටීරියා කතා කරන තැනදී මේක පැහැදිලිව කියනවා. මේක පැහැදිලිව කියනවා. එහෙනම් මේ ටික නිකන් කතා කරන්න යන්න එච්චරයි. හරිද? වැඩි පැහැදිලි කිරීමක් නැහැ. ඔන්න මූලික හැඩාකාර තුන තමයි දණ්ඩාකාර බැසිලස් කියලා කියනවා. ගෝලාකාර කොපුස කියලා කියනවා. සර්පිල ස්පිරිලුම් කියලා කියනවා. එහෙනම් විස්තර කරන්න නැහැ. ඔන්න ඊළඟට කියනවා ඒකසෛනික සිට දිගු බහුසෛනික සූත්‍රිකාකාර දක්වා සයන බැක්ටීරියා විශාල පරාසයක හැඩ සහ සැකසුම් ප්‍රදර්ශනය කරයි. එහෙනම් ඔන්න ඒකසෛනික තනිසෛනික ඉඳන් දිගු බහුසෛනික සූත්‍රිකාකාර දක්වා සයන බැක්ටීරියා විශාල පරාසයක හැඩ සහ සැකසීම් ප්‍රදර්ශනය කරනවා. බහුසෛනික සයන බැක්ටීරියා සූත්‍රිකාකාර හෝ සූත්‍රිකාමය නොවන ආකාර නිසා ඔන්න සෛල රාශියකින් හැදිලා තියෙන බහුසෛනික සයන බැක්ටීරියා ගත්තාම ඒක සූත්‍රිකාකාර වෙන්න පුළුවන් නැත්නම් සූත්‍රිකාමය නොවන සූත්‍රිකාකාර දාම ලෙසද සූත්‍රිකාමය නොවන ආකාර ගෝලාකාර ඝනාභ චතුස්රාකාර සහ අක්‍රමවත් හැඩාකාරයෙන් ගොනු හෝ ඝනාවාස ලෙස දැකිය. එහෙනම් සූත්‍රිකාකාර දාම විදියට මේ නිකන් වැල් විදියට තියෙනවා. සූත්‍රිකාමය නොවන ආකාර ගත්තාම එක ගෝලාකාරයි නැත්නම් ඝනාභ චතුස්රාකාර එහෙම නැත්නම් විශේෂ හැඩයක් අක්‍රමවත්. අපොන් ඊළඟට කියනවා ප්‍රෝටීනමය ආවරණයේ සමමිතිය මත පදනම් වෙමින් වෛරස් වල වෙනස් රූපීය ආකාර දෙකක් ඇත. මේකත් මම සාකච්ඡා කරන්න ඉස්සරහට දැන් ටිකක් මම කියගෙන යනවා. එකක් බහුතල අපි කියනවා අයිකෝසහීඩ්‍රල් අනික තමයි හේලික්සිය. ඊළඟට දිලීර සමහරක් ඒකසෛනික වන අතර සමහරක් බහුසෛනික වේ. එකත් පැහැදිලි කරන්න අපි ඩයිවර්සිටි පාඩමෙන් කතා කරලා තියෙනවා. සූත්‍රිකා සෛල ලෙස හඳුන්වන සියලුම නානාකාර ශාකනීය වූ නූල් වැනි ගොනුවකින් යුක්ත එක්වගත් කල මයිසීලම සාත දිලිගට දෙමන් ඉස්සරට කතා කරනවා. සූත්‍රිකා සාවාර හෝ නිරාවාර විය හැකිය. අපි යන ගැන වෙනම කතා කරනවා. ප්‍රියෝන යන කුඩා ප්‍රෝටීන අංශය ඒකසෛනික ප්‍රොටිස්ටාවෝ පුළුල් පරාසයක රූපීය විවිධත්වයක් දක්වති මොලිකියුලයන් බහුරූපීය විවිධ හැඩවේ. බහුරූපීය කියන්නේ අල හැඩ රාශියකින් සමන්විත හින්දා සුද්ධ ජීවීන්ගේ විවිධ පෝෂණාකාර සුද්ධ ජීවී විවිධ පෝෂණාකාර වෙනවායි. මෙයාලගේ පුළුල් පෝෂණ විවිධත්වයක් තියෙනවා. මොවුන්ගේ පෝෂණ ආකාර කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය මත පදනම් කරගැනීමෙන් වර්ධ කරලා තියෙනවා. එයාලගේ ලබා ගන්න කාබන් ප්‍රභවයයි ලබා ගන්න ශක්ති ප්‍රභවයයි මත මේක වර්ග කරලා තියෙනවා. සුද්ධ ජීවීන් අතර ප්‍රධාන පෝෂණ ආකාර හතරක් දකින්න පුළුවන්. අපි දන්න පෝෂණ ආකාර හතර තමයි රසායනික ස්වයං පෝෂක, රසායනික විෂම පෝෂක, ප්‍රභා ස්වයං පෝෂක, ප්‍රභා විෂම පෝෂක. ඔක්සිජන් භාවිතයේ මත සුද්ධ ජීවී කායික විද්‍යාත්මකව කාණ්ඩ හතරයි. අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පික නිර්වායු හෝ ශුද්ධ වාතකාමි එම ආකාර වේ. සමහර සුද්ධ ජීවීන්ට වායුගෝලීය අණුක නයිට්‍රජන් තිර කළ හැකිය. ඔවුන් කායික විද්‍යාත්මක විවිධත්වයක් දෙන්නයි නිදැලි වාසී නයිට්‍රජන් තිරකාරක සුද්ධ ජීවී වූවා සහජීවී නයිට්‍රජන් තිරකාරක සුද්ධ ජීවී මේ සියල්ල ඉදිරියේදී වෙනම සාකච්ඡා කරනවා. හොඳයි එහෙනම් ඊළඟට තියෙන විදිහ සුද්ධ ජීවී ආකාර ටික වෙනම සාකච්ඡා කරනවා.